තෙරුවන් සරණයි. අදත් අපි මේ එකතු වී සිටින්නේ අපේ සුපුරුදු දහම් හමුව සදහම් අරුණ විශේෂ භාවනා පුහුණු උපදේශන වැඩසටහන සමගයි. සෑම සෙනසුරාදාවකම උදෑසන 7 සිට 8 දක්වා කාලය තුල කඳුරට ගුවන්විදුලිය ඔස්සේ අපි මේ විදියට මුණ ගැහිලා භාවනාව පිළිබඳ අවශ්‍ය කරන මඟ පෙන්වීම සිදු කරනවා. ඉතින් අදත් සදහම් අරුණට සුපුරුදු ආකාරයෙන්ම අපේ කල්යාණ මිත්‍රයන් සම්බන්ධ වී සිටිනවා. පූජනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු උපාසක උපාසිකා මේ ධර්ම මාර්ගය යන පින්වත් කල්යාණ මිත්‍ර හැමදෙනාම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් හැමදෙනාම පිළිගනිමු. ඒ වගේම මේ උතුම් කාර්යය සඳහා අපිට උදව් උපකාර කරන හැමදෙනාමත් මේ මොහොතේ ගෞරවයෙන් සිහි කරන්නට ඕන. මෙවැනි යහපත් කාර්යයක් සංවිධානය කරන්නේ සදහම් අරුණ කලන මිතුරන් පිරිසයි. ඒ ඇත්තොත් ඒ වගේම මේ වැඩසටහනට කාරුණික දායකත්වය අනුග්‍රහය දක්වන අපේ කල්යාණ මිත්‍ර පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාමත් ඒ වගේම මේ වැඩසටහන සකස් කරලා ප්‍රචාරය කරන කඳුරට ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයත් ඇතුළු දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ යහපත් කාර්යයට සහසම්බන්ධ වන සියලුම දෙනා අපි තාම ගෞරවයෙන් කෘතවේදීව මේ මොහොතේ අපි සිහි කරනවා. ඒ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා ධර්ම අවබෝධයම වේවා කියලා. අපි මේ වැඩසටහනේ අද මේ මාසේ අප්‍රේල් මාසේ පැවැත්වෙන පළමු සදහම් අරුණ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් හැම මාසෙකම දෙවනි සෙනසුරාදාවේ පැවැත්වෙන වැඩසටහන අපි වෙන් කරන්නේ අපේ ප්‍රශ්න ගැටළු සාකච්ඡා කිරීම සඳහා. විශේෂයෙන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන ඇත්තන්ට දහම් ගැටළු තිබෙනවා. ධර්මයට අදාළ වන පරිදි අපිට ඇති වෙන ගැටළු ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී ඒවා සාකච්ඡා කරන්න, භාවනා පුහුණුව කරනකොට ඒ පිළිබඳව ඇති වෙන ගැටළු ආදී සාකච්ඡා කරන්න ඊළඟ සෙනසුරාදාවේ වැඩසටහන අපි වෙන් කර ගන්නවා. අද වැඩසටහන සුපුරුදු පරිදි කමඨහන් සාකච්ඡාව සඳහා අපි වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් දහම් ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඔබට පුළුවන් මගේ පෞද්ගලික දුරකථන අංකය භාවිතයට ගන්න 071 808යි 61යි 81. ඒ අංකයට අමතලා ඒ වගේම අපි භාවිතා කරනවා WhatsApp මාධ්‍යයත්. ඔබට ප්‍රශ්න ගැටළු ලියන්න පුළුවන්. දහම් ගැටළු විතරක් නෙවෙයි ජීවිත ගැටළු අපි හුඟක් සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න ගැටළු වලට උපදේශනය ලබා දෙනවා. බෞද්ධ උපදේශනය බුදුරජාණන් වහන්සේගේ දහමට විනයට අනුව අපේ ජීවන ගැටළු ජීවිත ගැටළු විසඳා ගැනීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශනත් අපි ලබා දෙනවා. ඒක නිසා ඔබට පුළුවන්කම තිබෙනවා එවැනි ගැටළු තිබේ නම් ඒවත් යොමු කරන්න ඔය දුරකථන මාර්ගයේ ඔස්සේ. ඒ වගේම ලබන වැඩසටහනේදී ඊළඟ සෙනසුරාදාවේ වැඩසටහනේදී ඔබට පුළුවන් ඊට පෙර ලිඛිතව අපට යොමු කරන්නත්. එහෙම නැත්නම් එදිනට දුරකථන මාර්ගයෙන් ඔබේ ගැටළු යොමු කරන්නත් පුළුවන්. ඒ විදිහටයි අපි මේ ධර්ම මාර්ගයේ යන ඇත්තන්ට සදහම් මිතුරෝ උදව් උපකාර කරන්නේ. ඉතින් හොඳයි. අපි එහෙමනම් අද අපේ කටයුතු වලට යමු වෙනවා. එතකොට මේ සදහම් අරුණෙන් අප කරන්නේ භාවනා පුහුණුවට අවශ්‍ය කරන මඟ පෙන්වීම උපදෙස් ලබා දීමයි. අපි වැඩසටහනේ හැමදාම මේ වැඩසටහනේ අන්තර්ගතය ගැන කෙටි අදහසක් ඉදිරිපත් කරනවා. පළමුවෙන්ම භාවනාව කියන්නේ කුමක්ද කියලා කෙටියෙන් මතක් කරනවා. භාවනා කියන පාලි වචනයෙන් අදහස් කරන්නේ කුසල් වැඩිම. එතකොට කුසල් වැඩිම කියන එකත් ආපහු කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. කුසල් කියන්නේ මොනවද කියලා. කුසල් කියන්නේ පුළුල් විදියට කිව්වොත්
සීල, සමාධි, ප්‍රඥා කියන මේ තුන. සීල කියන්නේ අපේ චර්යාත්මක අංශේනේ, අපේ හැසිරීම, කායික වාචසික අංශේ ප්‍රධාන වශයෙන් කයින් වචනෙන් අපි කරන කියන දේවල්. ඒ වගේම අපේ පුද්ගල සම්බන්ධතා පවත්වන ආකාරය, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරන විදිහ, යම් තැනක හැසිරෙන විදිහ, කතා බහ කරන විදිහ, කිසියම් තනතුරක් භූමිකාවක් හසුරවන විදිහ, මේ වගේ අපේ චර්යාත්මක අංශයක් තිබෙනවා. ඒ අංශයට අදාළ ශික්ෂණය, හික්මීම තමයි සීල කියන්නේ. අන්න ඒක වැඩි දියුණු කර ගැනීමට අපි කියනවා සීල භාවනා කියලා. සීල භාවනා. ඒතර භාවනාවේ එක අංශයක් ඕක. දෙවෙනි අංශය සමාධි භාවනා. සමාධි කිව්වම එකෙන් අදහස් කරන්නේ විශේෂයෙන් ඔය චිත්තාවේග පාලනය කර ගැනීමේ හැකියාව, සිත පාලනය කරගන්න පුළුවන්කම. ඒ වගේම සිතේ ඇතිවෙන යම් යම් අපිරිසිදු අකුසල පාප සිතිවිලි සිතින් බැහැර කර ගැනීමේ හැකියාව. එහෙම කරලා හිත සංසුන් කරගෙන, හිත පිරිසිදු කරගෙන පවත්වාගෙන යාම. ඒ හිතේ සංසුන් බවයි පිරිසිදු බවයි. අන්න ඒකටයි සමාධි කියන්නේ. හොඳට මතක තියාගන්න, චිත්ත සමාධිය කියලා කියන්නේ හිතේ සංසුන් බවයි පිරිසිදු බවයි. මේ දෙක තියෙනකොට අපි කියනවා සමාධිය තියෙනවා කියලා හිතේ. චිත්ත සමාධිය. එතකොට අන්නේ චිත්ත සමාධිය ඇති කර ගැනීම සමාධි භාවනා. ඒකත් යම් කිසි ක්‍රමයක් අනුව පුරුදු පුහුණු වෙන්න ඕන. අර සීලය පුරුදු පුහුණු වෙන්න අපිට තියෙන්නේ ශික්ෂාපදනේ. ඒ වගේ සමාධිය වඩන්න තියෙනවා කමඨහන්. ওই චිත්තානුපස්සන අපි කතා කරලා තියෙනවා. පළමුවෙන්ම අපි අපේ සිතුවිලි දකින්න පුරුදු වෙනවා. ඊළඟට ධම්මානුපස්සනාවට ගියාම අපිට අකුසල සිතුවිලි මොනවද, කුසල සිතුවිලි මොනවද කියලා අඳුන ගන්න පුළුවන්. එහෙම කරලා අපි අකුසල සිතුවිලි බැහැර කරලා කුසල් සිතුවිලි ඇති කරගන්න. එතකොට අපි කියන හිත පිරිසිදුයි කියලා. එහෙමයි. ඔය දෙවෙනි අංශේ සමාධි භාවනා. ඊළඟට ප්‍රඥා භාවනා. ප්‍රඥා කියන එකෙන් අපි අදහස් කරන්නේ දැනුම නෙවෙයි. දැනුම නෙවෙයි. අවබෝධය. එතකොට මොනවා ගැන අවබෝධයද? ප්‍රධාන වශයෙන් අර සීලය ගැන අවබෝධය. කුමක්ද හොඳ, කුමක්ද නරක, කුමක්ද කළ යුත්තේ, කුමක්ද නොකළ යුත්තේ, කුමක්ද සදාචාරය, කුමක්ද දුරාචාරය, කුමක්ද යහපත, කුමක්ද අයහපත ආදී වශයෙන් අපි ඒකට කියනවා ආචාර ධර්මීය අංශය කියලා. සාර ධර්මීය පැත්ත, සදාචාරය පිළිබඳ, දුරාචාරය පිළිබඳ. මේ දෙපැත්තක් තියෙනවා අපේ ආචාර ධර්මීය අංශයේ තියෙනවා සදාචාර, දුරාචාර කියලා දෙක. අන්නේ දෙක හරියටම අවබෝධ කරගෙන සිටීම. සදාචාරයේ ආනිසංශයත්, දුරාචාරයේ ආදීනවය හරියට අවබෝධ කරගෙන තිබීම. අන්නේ ටික කොහොමද දුරාචාරයෙන් මිදිලා අපි සදාචාරයට එන්නේ? මේ ආදී දේවල් හරියට අවබෝධ කරගෙන තිබීම ප්‍රඥාවන්ත භවයේ එක කොටසක්. ඊළඟට මේ ප්‍රඥාවන්ත භවයේ තවත් ඉහළ මට්ටමක් තියෙනවා. යථාවබෝධය ඇති කර ගැනීම කියලා අපි ඒකට කියනවා. යථාභූත ඥාන දර්ශන කියලා පාලියෙන් කියනවා. යථා තත්ත්වය, ඇත්ත තත්ත්වය. සියලු දේටම පොදු යථා තත්ත්වයක් තියෙන, ඇත්ත තත්ත්වයක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, විපරිණාම, සමුදය වය ආදී ඒ ස්වභාවයන්. ඉතින් ඒවා ගැඹුරින් අවබෝධ කරගන්නවා. මොකටද? ඒක උපකාරී වෙනවා අර සමාධියට. චිත්ත සමාධිය ඇති වෙන්නේ. ඔය සමහර දේවල් හරියට අවබෝධ කරගත්තේ නැති වුණාම තමයි අපි කලබල වෙන්නේ නේ. නොසන්සුන් වෙන්නේ, බය වෙන්නේ, තැතිගන්නේ. ඉතින් එහෙම වෙන්නේ අර යථා ස්වභාවය අවබෝධ කරගත්තම. ඒකයි ප්‍රඥාවේ පියවර දෙකක් පෙන්වන්නේ. පඤ්ඤා සහ ඔය දෙවෙනි පියවර හඳුන්වන අභිඥා කියලා. පඤ්ඤා අභිඥා. ඉතින් ওই විදිහට ප්‍රඥාව දියුණු කර ගැනීම පඤ්ඤා භාවනා කියනවා. දැන් එතකොට භාවනාව තුන් ආකාරයි. සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා. මේ සීල, සමාධි, පඤ්ඤා තුනට තමයි කුසල් කියන්නේ බුදුදහම. ඒක නිසා කුසල් වැඩිවීමටයි භාවනා කියන්නේ. මොන දැන් භාවනාව ගැන අපි ඊටාම කෙටි හැඳින්වීමක් කළා. ඊට පස්සේ අපි යනවා සීලේ පැත්තට. අපේ මේ ධර්ම මාර්ගයේ මූලිකත්වය දෙන්නේ නිතරම සීලයට.
සමහරු නම් සීලය ගැන එච්චර සැලකිල්ල දක්වන්නේ නැහැ. සමහරු අව탁සීරු කරනවා. සීලවන්තකම සමහරු නිකන් නිවටකමක් වගේ, නෝන්ජල්කමක් වගේ එහෙම සලකනවා සමහර අය. දුස්සීලකම් මහ ලොකු කරලා කතා කරන අවස්ථා තියෙන සමහර අය. ඒ ඉතින් අඥානයි. නමුත් මේ ධර්ම මාර්ගයේ ප්‍රධාන තැන ගන්න සීලයට. කොතන සීලය හරිම වැදගත්. සීලය ගොඩාක් වැදගත්. ඒක ඒ හැම තැනකටම අදාළ සීලයක් තියෙනවනේ. හොඳට බලන්න මේ එතෙන්ට අදාළ ඒ කාර්යයට අදාළ සීලය නැති වුණාම සිද්ධ වෙන දේ හැම දෙයකටම එහෙමයි. හැම විෂයකටම අදාළ සීලයක්. දැන් මේ දවස්වල අපි බැලුවොත් අපි ආර්ථික ගැටලුවකට මුහුණ දීලා ඉන්නවානේ. ආර්ථික ගැටලුව ආර්ථිකය කියන්නේ බුදුදහමට අනුව මූලික උවමනාකම් 4. මොනවාද මූලික උවමනාකම් 4 කියන්නේ? ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත්, හේත් ආදී භාණ්ඩ හා සේවා. ඔය 4නේ මූලික උවමනාකම්, මූලික අවශ්‍යතා කියලා අපි කියන්නේ. ඒ 4ට අදාළව ඒවා උපයාස අපයා ගැනීම, පරිභෝජනය කිරීම, ඒවට අදාළ ආයෝජනය කිරීම, ඒවා සංරක්ෂණය කර ගැනීම, ඉතිරි කර ගැනීම, ඕවා තමයි ආර්ථිකය කියන්නේ බුදුදහමට අනුව. දැන් මේ දවස්වල ආර්ථික ගැටලුවක් පැන නැගිලා තියෙනවානේ. අපි ඒවා විස්තර කරන්න ඕනේ නැහැ. එතකොට එතන මේ ගැටලුවක් පැන නැගිලා තියෙන්නේ මොකද ආර්ථිකයට අදාළ සීලය කඩාගෙන තියෙන්නේ අපි. ආර්ථිකයට අදාළ සීලයක් තියෙනවා. දැන් මං නිදර්ශනයක් හැටියට කිව්වොත් පින්නත්නි අපේ දහමේ ආර්ථිකයට අදාළ සීලය හොඳට පැහැදිලි කරලා තියෙනවා. අපිට තියෙන ආර්ථික සම්පත් අර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. නාස්ති කරන්න හොඳ නෑ. දැන් නාස්තිය නොකිරීම, අවම කිරීම. ඒක තමයි ආර්ථිකයේ සීලය. පරිභෝජනය යහපත් විදියට කිරීම. අනවශ්‍ය දේවල් වලට මිල මුදල් ආදී දේ භාවිත නොකිරීම නේ. ඊළඟට අර ධනේ නාස්ති වෙන දේවල් තියෙන ඒව නොකිරීම අන්න සීලය එතන. දැන් මේ සීලය අපි කඩාගෙන සමහර වෙලාවට අපි කියන්නේ තනි පුද්ගලයෙක් හැටියට නෙවෙයි මුළු රටක් ජාතියක් හැටියට ඒව කරලා සමහරවිට සෑහෙන කාලයක් අනවශ්‍ය දේවල් වලට ජාතික ධනය නාස්ති කරලා විනාශ කරලා නේ. ඒ වගේ දේවල් හරහා දැන් ඒ කියන්නේ ආර්ථිකයට අදාළ සීලය කැඩිලා තියෙනවා. එතකොට හුඟ දෙනකොට මේ සීලය කිව්වම ඒක තේරෙන්නේ නැහැ. පුළුල් අර්ථයෙන් තේරෙන්නේ. ආර්ථිකයට අදාළ සීලයක් තියෙනවා. සමාජ සම්බන්ධතා පවත්වනකොට ඒකට අදාළ සීලයක් තියෙනවා. සමාජීය සීලයක් කියලා අපි කියන්නේ. ආර්ථික සමාජීය. දේශපාලනයට ගියාම ඒකට සීලයක් තියෙනවා. නේ? පරිසරය අපි භාවිතා කරනවා නම් සීලයක් තියෙනවා. ශික්ෂණයක් තියෙනවා. ඒක කැඩෙන හැමතැනම ගැටලුවක් වෙනවා. අර්බුදයක් වෙනවා. අප්‍රසන්න තත්ත්වයක් වෙනවා. දුෂ්කරතා බහුල වෙනවා. අමාරුකම් වැඩි වෙනවා. ඒකයි බුදුදහමේ සීලය අගය කොට සලකන්නේ. ඉස්සර වෙලාම සීලය ඉදිරියට ගන්න ඒ හේතුවෙන්. ඒකයි. ඉතින් අපි මේ සීල ශික්ෂාව හරි පුළුල් හැම අංශයකටම අදාළ සීලයක් තියෙනවා. සරලව කිව්වොත් ඕනෑම අංශයකටම අදාළව කළ යුතු නොකළ යුතු දේ තියෙනවා. මේ කළ යුතු නොකළ යුතු දේ නොකළ යුත්තෙන් වැළකීලා කළ යුත්ත කිරීම. ඕකයි සීලයේ තියෙන්නේ. ඒකයි සීලයේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මුලටම පෙන්නන්නේ සීලේ ආභිසමාචාරික ශික්ෂා කොටස. ඒ කියන්නේ අපි බාහිරින් සාමාන්‍යයෙන් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරනකොට පුද්ගල සම්බන්ධතා පවත්වනකොට සමාජයේ සමාජීය වශයෙන් කටයුතු කරනකොට අපි සම්මත කරගත්ත එකඟ වෙච්ච සිරිත් විරිත් නීති රීති සම්මුති ව්‍යවස්ථා අනපනත් ආදී දේවල් තියෙනවා. ඒවා ආරක්ෂා කරගන්න ඕන. ඒවා කඩ කරපු ගමන්ම අර ගැටලුව පැන නගිනවා. ඉතින් අபிසමාචාර කියන ඒවා පුළුල් හරි සංකීර්ණ විෂයක්. ඉතින් අපි හොයා ගන්න ඕන. එතෙන්ට ගියාම එතන ඒ කාර්යයේදී ඒ ස්ථානයේදී ඒ වැඩේදී ඒ පුද්ගලයා සම්බන්ධතාවයේදී අපි කෙසේ පැවතිය යුතුද? කළ යුතු දේ කුමක්ද? නොකළ යුතු දේ කුමක්ද කියලා. ඒක හරියට දැනගෙන කළ යුතු දේ කරනවා නම් නොකළ යුත්තෙන් බැහැර වෙනවා නම් අන්න එතන සීලය. එතකොට අප්‍රසන්න තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. ඒකයි. අප්පසන්නානං පසාදාය පසන්නානම් බියෝ භාවය කියලා බුදුරජාණන් වහන්සේ සීලය ගැන දේශනා කළේ.
ඊළඟට දෙවෙනි කොටස ආදි බ්‍රහ්මචර්ය සීලය කියලා හඳුන්වනවා. කෙලින්ම පුද්ගලයාගේ පෞරුෂයට අදාළ වෙන දේවල්. ඒවා අපි කතා කරලා තියෙන ශික්ෂාපද 16ක් දැනට අපේ කල්යාණ මිත්‍රයෝ දන්න. ඔය ශික්ෂාපද 16 පිළිබඳව. ආර්ය ශ්‍රාංගික මාර්ගයේදී අපිට ශික්ෂාපද 8ක් මුණ ගැහෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග 3 ශික්ෂාපද 8ක් ඇතුළත්. සම්මා වාචා කිව්වම එතන 4ක්නේ. මුසා වේරමණී, පිසුනා වේරමණී, පරුසා වේරමණී, සම්පප්පලාපා වේරමණී. සම්මා කම්මන්ත කිව්වම මෙතන 3ක්නේ. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමීසු මිත්‍යාචාරා වේරමණී. සම්මා ආජීව කිව්වම 1ක්. මිත්‍යා ආජීව වේරමණී කිය. ඔය තමයි බුදුරජාණන් වහන්සේ මුලටම සීලය හඳුන්වා දෙන අවස්ථාව. පුද්ගල පෞරුෂයට අදාළව ඍජුවම පුද්ගලයාට අදාළ වෙන පරිදි. තවත් ඕකට එකතු වෙලා තියෙනවා සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී කියලා. වෙනත් තැන්වල දේශනා කරලා තියෙන එක. ඒකත් කිට්ටු කරගත්තම ඔන්න අපිට ශික්ෂාපද 9ක් තියෙනවා. ඔය 9 තමයි මූලික ශික්ෂා කියලා කියන්නේ. චූල සීල කියලාත් හඳුන්වන සමහර තැන්වල ඔය 9. නිත්‍ය සීලය කියන්නේත් ඔය 9 තමයි. ඊළඟට තියෙනවා ඊට වඩා ටිකක් ඉහළ අදි සීලය කියලා අපි ඒකට කියනවා. නෙක්ඛම්ම ශික්ෂා කියලාත් කියනවා. මජ්ක්‍ධිම සීලය කියලාත් කියනවා. ඒ මොනවාද? පංචකාමයට අදාළ දේවල්. නච්ච විසෝක දස්සන, ගීත වාදිත ඔහොම අහලා තියෙනවනේ. නේ? පංචකාමය කියන්නේ ඇස කන නාසය දිව කයට අදාළ අරමුණු තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. ඉතින් ඕවට කැමති. ඕවා දකින්න කැමති, අහන්න කැමති, විඳින්න කැමති. මේ කැමැත්තට තමයි කාම කියන්නේ. කැමැත්තටයි කාම කියන්නේ. ඉතින් මෙන්න මේ කාම කැමැත්ත එක්තරා දුරකට අවබෝධයෙන් සීමා කිරීමක් නෙක්ඛම්මයේ තුල කෙරේ. අත්‍යවශ්‍ය නොවන දේවල් කොහොමදත් අපි කපා හරිනවා. දැන් මේ කාලේ ඒක හුඟක්ම අවශ්‍යයි. මේ කාලේ හුඟක්ම අපට උපකාරී වෙන්නේ ආර්ථික ගැටලුවෙන් මිදෙන්න හුඟක්ම අපට උපකාරී වෙන්නේ මේ නෙක්ඛම්ම ශික්ෂා. නෙක්ඛම්ම ශික්ෂාවලදී පෙන්වන්නේ අර කාමයට වැටිලා නිස්කාරණය කරන බියදම්, නිකරුණේ කරන මහන්සි වීම, නිකරුණේ කරන කාලේ නාස්ති කිරීම. ඒව තමයි පෙන්වන්නේ. දැන් නච්ච විසූක දස්සන, ධාරණ මණ්ඩන විභූෂණ මේ කියන්නේ මොනවද? ඇහිම් බලලා සතුටු වෙන්න කරන දේවල්. netum geyu නච්ච විසූක දස්සන. ඊළඟට ධාරණ මණ්ඩන විභූෂණ යම් විලාසිතා අලංකාර කිරීම වගේ දේවල් හැඩවීම ඒවා. ඉතින් අත්‍යවශ්‍ය නැහැ ඇත්තරම. අත්‍යවශ්‍ය දෙ නෙමෙයි. ඊළඟට ගීත වාදිත ගැයුම් වැයුම් ඒවා ඉතින් කන ශ්‍රවණ කාමය කන පිනවීම සඳහා කරන දෙයක්. ওই විදිහට දර්ශන කාමයයි ශ්‍රවණ කාමයයි. ඊළඟට ආග්‍රහණ කාමය ගන්ධ විලේපන නේ. රස කාමය විකාල භෝජන. ස්පර්ශ කාමය අබ්‍රහ්මචර්යා උච්චාසයන මහාසයන මේ පෙන්වන්නේ ඒවයිද. ඕවෙන් පුළුවන් තරම් ඉවත් වෙනකොට අපිට ලොකු විවේකයක් ලැබෙනවා. ඒ වගේම ජීවිතේ පහසු වෙනවා. වියදම් අඩු වෙනවා. ඒකයි. මේ අත්‍යවශ්‍ය දේවල් භාවිතා කිරීමෙන් හෝ පරිභෝජනය කිරීමෙන් වැළකීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ ජීවිතේ තියෙන මිනිස්සු අනවශ්‍ය දේවල් කරනවා. ඒවා අනවශ්‍ය දේවල් බව සමහර අය දන්නෙත් නැහැ. ඒවට හරියට වියදම් කළා. ඒවට කාලය නාස්ති වෙලා, මුදල් නාස්ති වෙලා, විදුලිය නාස්ති වෙලා, ජලය නාස්ති වෙලා. පුදුම තරම් සම්පත් නාස්ති කරනවා අනවශ්‍ය දේවල් වලට. ඉතින් එහෙම කළා කියනවා අපිට හරි ආර්ථික ගැටලු අපිට ජීවත් වෙන්න අමාරුයි. මේ මොකටද අර කාමයට වැටිලා තමන්ගේ අර පංචකාමයට වැටිලා ඒ වෙනුවෙන් තමයි මේ කරන්නේ. ඉතින් හොඳට අවබෝධ කරගත්තොත් අවබෝධයෙන් යුතුව මේ පංචවිධ කාමයෙන් පුළුවන් තරම් දුරස් වෙන්න පුළුවන් නම් මේකට තමයි අපි නෙක්ඛම්ම ශික්ෂා කියලා කියන්නේ. ඉතින් එතන තියෙනවා විශාල සහනයක්. විශාල යහපතක් සිද්ධ වෙනවා. ඉතින් එවැනි ශික්ෂාපද 5ක් තියෙනවා. ඉතින් මේ පහත් ගත්තම 9යි 5යි 14යි. ඊළඟට අපි වටිනාකම් පරිහරණය කරනවා.
මූල්‍ය වටිනාකම් ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරනවා. මිල මුදල් පාවිච්චි කරනවා අපි. මිල මුදල් පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි නොකර කාටවත් වැඩ කරන්න බෑ. දෙවනුව අපි ස්වභාවික සම්පත් පරිහරණය කරනවා. මූල්‍ය සම්පත් වගේ ආරෝපණය කරපුවා අපි කියන්නේ රජත කියලා. ස්වභාවික සම්පත් වලට අපි කියන්නේ ජාත රූප කියලා. ඒකයි ওই ජාත රූප රජත පටිග්ගහනා වේරමණී කියේ. පටිග්ගහණය කියලා කිව්වේ මේ අතින් අල්ලනවා කියන එක නෙමෙයි. හිතින් අල්ලනවා කියන එක. මානසින් ග්‍රහණය කරනවා කියන එකයි පටිග්ගහන කියන්නේ. තණ්හා මාන දිට්ඨි වශයෙන්. එතකොට මේ මිල මුදල් ආදී ආරෝපණය කරන ලද වටිනාකම් අපි කියන්නේ මිල නියම කරනවා කියලා. බලන්න දැන් එක එක දේවල් වල මිල වල වෙනස් වෙන හැටි. ඒ වටිනාකම ස්ථිර නැහැ. ඉතින් එක එක දවසට එක එක මිල. රුපියලේ වටිනාකම් බලන්න. මොකද වෙන්නේ කියලා. ඒ අනුව භාණ්ඩ වල වටිනාකම් අපි තමයි ඒවට වටිනාකම් දීලා තියෙන්නේ. ඒවත් ස්ථිර නැහැ. වෙනස් වෙනවා. අඩු වෙනවා, වැඩි වෙනවා. කොහොම තියෙනවා. එතකොට මේ දෙන ලද වටිනාකම් ආරෝපණය කරන ලද වටිනාකම් අපි පරිහරණය කරනවා. හැබැයි තණ්හා මාන දිට්ඨි වලින් තොරව. ඊළඟට ස්වභාවික වටිනාකම් අපි පරිහරණය කරන සබාධමෙන් අපිට ලැබුණු දේ. මහ පොළොවෙන් කොටසක් අපි වෙන් කරගෙන තියෙන ඉඩම කියලා කියන්නේ. ඉඩමට උඩින් තියෙන අවකාශය. ආකාශය ඒක සබාධමෙන් ලැබිලා තියෙන්නේ. ඒකත් අපි පාවිච්චි කරනවානේ. ඒකේ තියෙන ගහකොළ මහ පොළොවේ තියෙන ජලය පස් මේවා තමයි ජාත රූප කියන්නේ ස්වභාවික වටිනාකම්. ඒවත් අපි පරිහරණය කරනවා. එතෙන්දිත් අපි තණ්හා මාන දිට්ඨිය වලින් ඒවට ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ, පටිග්ගහණය කරන්නේ. පටිග්ගහණය නොකර පාවිච්චි කරනවා. ඒක තමයි ওই ශික්ෂාපදයෙන් කියන්නේ. ওই ශික්ෂාපදේ අදාළ වෙන්නේ මානසික ශික්ෂණයට. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕන සීලය කායික ශික්ෂණයට වාචික ශික්ෂණයට විතරක් නෙවෙයි. සීලය මානසික ශික්ෂණය දක්වා යනවා. ওই ශික්ෂාපද හොඳට තේරුම් ගත්තම ඒක ඔබට වැටහෙනවා. ඔය ශික්ෂාපද 15ම ආවරණය වෙන විදිහට 16 වෙනි ශික්ෂාපදයක් අපිට හමු වෙනවා මෙත්තා විහරණං කියලා. මෙත්තා විහරණේ පැහැදිලිවම ওই ශික්ෂණ තුනම තියෙනවා. මෙත්තා කාය කර්මයයි, මෙත්තා වචී කර්මයයි, මෙත්තා මනෝ කර්මයයි තුන. ඒකට තමයි මෙත්තා විහරණය කියන්නේ. මිත්‍රශීලීව කටයුතු කිරීම. කොතනවත් ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැහැ. ඒ තුنين තොර බවටයි මිත්‍රශීලී බව කියන්නේ මෙත්තා කියන්නේ. ඒකයි. ඉතින් ওই විදිහට අපි දැන් ශික්ෂාපද 16ක් හඳුනාගෙන තිබෙනවා. ඒ 16 අපි බොහෝම ගෞරවයෙන් සමාදන් වෙලා අවංකව අපිට පුළුවන් උපරිමයෙන් අපි මේ ශික්ෂාපද ආරක්ෂා කරගන්න. ඉතින් කාගෙන්වත් ගරු බුහුමන් සත්කාර සම්මාන ගන්න, කීර්තියක් ප්‍රසිද්ධියකටපත් වෙන්න, කීර්තිමත් වෙන්න. එහෙම නැත්නම් වෙන හරි මොන හරි ලාභ ලෝභ ලබා ගන්න. මොන හරි පෞද්ගලික ප්‍රතිලාභයක් ලබා ගන්න. ඊ වගේ දෙයකට නෙමෙයි සිල් රකින්නේ. සීලයේ ආනිසංස අපි හොඳට දැනගෙන ඒක කරන්නේ. ඒකයි. හොඳයි. ඔය සීල කමඨහන ගැන කතා කරේ. මේ සදහම් අරුණ අපි කමඨහන්නේ සාකච්ඡා කරන්නේ. සීල කමඨහන්, සමාධි කමඨහන්, පඤ්ඤා කමඨහන්නේ කතා කරන්නේ. ඔය බොහොම කෙටියෙන් සීල කමඨහන ගැන කතා කළේ. ඉතින් අපි හැමදාම මේ ශික්ෂාපද මතක් කරගෙන සීලාවර්ජනය කරලා තමයි ඉතිරි කමඨහන් වලට යමු වෙන්නේ. හොඳයි. එහෙනම් අපි සීලාවර්ජනය කරමු. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සරණාගමනය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
Dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi saṅgaṃ saraṇaṃ gacchāmi. Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi saṅgaṃ saraṇaṃ gacchāmi. Sadhu, sadhu, sadhu. සීලාවර්ජනය. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම ශික්ෂා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. හොඳයි, අපි අපේ කමඨහන් වලින් සීල භාවනාවට අදාළ කමඨහන් ඔය කතා කරේ, මතක් කරේ, තේරුම් කරගත්තේ, සිහිපත් කරේ සීල ශික්ෂාව, සීල භාවනාව. ඊළඟට අපි ඒ සමාධි ප්‍රඥා භාවනාවට අදාළ කමඨහන් වලට යමු. අපි දැන් මේ භාවනාවේදී ප්‍රධාන භාවනා ක්‍රමයක් අපි ඉදිරිපත් කරගෙන තියෙනවා. ඒකට අපි කියන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා. භාවනා කරන්න අපි ක්‍රමයක් තීරණය කරගෙන තියෙනවා. සතිපට්ඨාන ක්‍රමය කියලා. සතිපට්ඨාන කියන්නේ සිහිනුවන වීර්යය කියන මේ කුසලතා තුන හැම මොහොතකම පවත්වා ගැනීම. සිහිය කිව්වම එතන අදහස් කරන්නේ අවදිමත් බව. තමන් ගැන. මම දැන් කොතනද ඉන්නේ? මම දැන් මොනවද මේ කරමින් ඉන්නේ? මම දැන් මොනවද මේ කියමින් ඉන්නේ? මම දැන් මොනවද මේ හිතමින් ඉන්නේ? මම මෙතන මේ දැන් මෙහෙම ඉන්න එක හරිද වැරදිද? ආදි වශයෙන් තමන් පිළිබඳ පූර්ණ අවදිමත් භාවය සති කියනවා. ඊළඟට ඒක ගැන සෝදිසිමත් බව සම්පජානකාරී කියන්නේ. අර සෝදිසිමත් වෙන්නේ හොඳ නරක පැත්තෙන්, ධර්මය අධර්මයේ පැත්තෙන්, විනය අවිනය පැත්තෙන් තමයි අපි සෝදිසිමත් භාවයේ තියාගන්නේ. මගේ මේ
හැසිරීම, මගේ මේ ක්‍රියාකාරකම, මගේ මේ සිතවිල්ල, වචනය හරිද වැරදිද? ධර්මානුකූලද? අධාර්මිකද? මට අයහපතක් වෙනවද? තව කෙනෙකුට අයහපතක් වෙනවද? පරිසරයට අයහපතක් වෙනවද? ලෝකයට අයහපතක් වෙනවද? සමාජයට අයහපතක් වෙනවද කියලා මමම මං ගැන සෝදිසිමත් වීම සම්පජානකාරී කිව්වේ ඒකයි. ඉතින් එහෙම නොවෙනව නම් ගැටලුවක් නැහැ. ඒ විදිහටම තමන්ට ජීවිතේ පවත්වගෙන යන්න පුළුවන්. පිරිසිදු කායික ක්‍රියා තියෙනවා. ඒ බව තමන් දන්නවා. පිරිසිදු වචන භාවිත වෙන බව තමන් දන්නවා. පිරිසිදු සිතුවිලි ක්‍රියාත්මක වෙන බව දන්නවා. එහෙනම් අපිට මේ විදිහටම ජීවිතේ ගෙනියන්න පුළුවන්. හැබැයි අඩුපාඩුවක් තියෙනවනම් පොඩි පොඩියට හරි අපිරිසිදු නම් කායික ක්‍රියා වර්තමාන මොහොතේ හැසිරීම වචන භාවිතේ හිතන සිටිවිල්ල එහෙනම් ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්න. ඒ උත්සාහය අවංක වෙන්න ඕන. ඒක නිසා අවංක උත්සාහයට අපි කියන්නේ ආතාපි කියලා. මොකටද මේ අවංක උත්සාහ කරන්නේ? අර තමන් නිවැරදි වෙන්න. තමන් නිවැරදි වෙන්න දරන අවංක උත්සාහයට කියනවා ආතාපි කියලා. එතකොට අවදිමත් බව, සෝදිසිමත් බව, උත්සාහවන්ත බව. ඔය තුන තියාගෙන තමයි අපි කුසලයේ වඩන්නේ. සීලේ වඩන්නත් එහෙමයිනේ. දැන් දන්නවනේ ඒක අපි. සිල් රකින්න බෑනේ සිහිය නැතුව. නේ? සෝදිසිමත් බව නැතුව, වීරිය නැතුව බෑනේ. ඒක අවශ්‍යයි. සමාධිය වඩන්නත් එහෙමයි, ප්‍රඥාව වඩන්නත් එහෙමයි. ඉතින් ඔය කුසලතා තුන ඉදිරියෙන් තියාගෙන අපි දැන් මේ කුසල් වඩාගෙන යනවා. දැන් අපි මේ හිත පැත්තට හුඟක්ම සිටිවිලි පැත්තට අවධානය යොමු කරගෙන තියෙන. ටිකක් ගැඹුරට සමාධි භාවනාවේ කමඨහන් අපි සාකච්ඡා කරනවා. දැන් අපි ඔය සතර සතිපට්ඨානයෙන් දැන් ඉන්නේ ධම්මානුපස්සනා කොටසේ. ධම්මානුපස්සනාවේදී අපි කිව්වා ධම්ම කියන්නේ රූප ධර්මයි නාම ධර්මයි කියලා. රූප ධර්ම ධර්මතා, නාම ධර්ම ධර්මතා. මේ රූප ධර්ම වල නාම ධර්ම වල තියෙන ගති ලක්ෂණ, ස්වરૂප ස්වභාව, විවිධ ක්‍රියාකාරකම් ඒවත් ධර්මතා. ඒ විදිහට මේ ධර්මතා අවබෝධ කර ගැනීම, ඒ වගේම ධර්මතා සමග කටයුතු කිරීම මෙන්න මෙවැනි දෙයක් තමයි අපි ධම්මානුපස්සනාවේදී කරන්නේ. ඉතින් ධම්මානුපස්සනාවේ කමඨහන් පහක් තියෙනවා. නැත්නම් පබ්බ පහක්. නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ, වොජ්ජංග පබ්බ, සච්ච පබ්බ කියලා. දැන් අපි මේ මුල් පබ්බේ ඉන්නේ, නීවරණ පබ්බේ. නීවරණ කියන්නේ ධර්මතා කොටසක්. ඒවයි මූලික ස්වરૂපයේ ධර්මතා. හැබැයි සිහිනුවන පිහිටෙන්නේ නැතොත් ඒව නීවරණ බවට පත් වෙනවා. එවැනි ධර්මතා පහක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා. කාම ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. ඒ කාම ඡන්ද එතනත් නිකන් යුගලක් වගේනේ අපි කතා කරා. කාමයයි, ඡන්දයයි, කැමැත්තයි, තේරීමයි. හරිම ස්වභාවිකයි. ඒවා අකුසල් එහෙම නෙමෙයි. ඒවා ධර්මතා. හැබැයි ඒ කැමැත්ත ආපු වෙලාවට, ඒ තේරීම කරන වෙලාවේ සිහිනුවන පවත්වන්න බැරි වුණොත් නම් ඒක අකුසලයක් වෙන්න ඉඩ තියෙනවා හොඳටම. නේ? කැමැත්තක් ආපු වෙලාවට සිහිය පවත්වා ගන්න බැරි වුණොත් එහෙම වෙනවනේ. අපි ඒක අත්දැකීමෙන් දන්නවනේ. ඒකයි මේ සතිපට්ඨානයට මේව අතුල් කරලා තියෙන්නේ. ඊළඟට ව්‍යාපාද කිව්වේ අපේ අකමැත්ත. ඉතින් අකමැත්ත ස්වභාවිකයි. අපි අකමැති දේවල් කොච්චර තියෙනවදනේ? ඒක ස්වභාවිකයි. අකමැත්තක් හිතට ආපුවාම එතන සිහිනුවන පිහිටවන්න බැරි වුණොත් එහෙම ඔන්න ඒක නීවරණයක් වෙලා හිත වැහිලා ගිහිල්ලා ගැටලු ඇති වෙන්න පුළුවන්. අඬු සරුවල් පවා වෙන්න පුළුවන්. ওই දෙක අපි කතා කරා, කාමචන්ද, ව්‍යාපාද. ඊළඟට තීන මිද්දේ ගැනත් අපි ටිකක් කතා කළා පහුගිය හැමෙදී. තීන මිද්ද හිතේ සහ කයේ
හිතේ නම් පසුබට ගතිය, කයේ නම් නිකන් අලස ගතිය වගේ. ක්‍රියාත්මක වෙන්නේ නැති ගතිය. සිත කය දෙකේ අලසකම, පසුබටකම, මන්දෝත්සාහයේ ගතිය. ඒකට තීන මිද්ද කියනවා. අපි ඔය සාමාන්‍යයෙන් ලෞකික වැඩවලට තියෙන පසුබට ගතිය. ඒක තීන මිද්ද කියන්නේ. ඒක ආලස්‍ය වගේ වචනයක් අපි පාවිච්චි කරනවා. ධර්මයේ තීන මිද්ද කියන්නේ විශේෂයෙන් කාමයට සහ අකුසලයට බර වෙලා කෙනෙක් නෙක්ඛම්මයට සහ කුසලයට ටිකක් කම්මැලි වෙනවා. අදිමදි කරනවා. පස්සේ කරමු කියන. දැම්ම බෑ කියන. අපිට තව කල් තියෙනවා කියන. ඕවා වයසට ගිහිල්ලා කරන්න ඕන වැඩ කියන. ඔන්න ඔය ලක්ෂණය තමයි ඔය තීන මිද්දේ තියෙන ලක්ෂණය. කුසලයේ වඩන පැත්තට හරීම මන්දෝත්සාහයි. හරීම ප්‍රමාදයි. ඒ මොකද? අකුසලයට වැටිලා ඉන්න පුද්ගලයා. නෙක්ඛම්මයට අකමැති. ඇයි? කාමයට වැටිලා ඉන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය කුසලයට සහ නෙක්ඛම්මයට තියෙන අකමැති ගතිය, පසුබට ගතිය, මන්දෝත්සාහී ගතිය, කුසලෙහි යෙදෙන්න තියෙන උනන්දුව නැතිකම, නෛෂ්ක්‍රම්‍යයට තියෙන උනන්දුව නැතිකම, උද්‍යෝගයේ නැතිකම, පසුබට ගතිය. ඒකට කියනවා තීන මිද්ද කියලා. මේක කයෙන් සිතින් දෙකෙන්. එහෙමයි. ඉතින් පහුගිය වැඩසටහනේදී අපි මතක් කළා මීට අදාළව මේ හේතු මොනවද කියලා. තීන මිද්දේ දුරු කරගන්නට ඊට අදාළ කමඨහන් කියනවා කියලා. හේතු හැටියට අපි දකින්නේ මේ කාමයට සහ අකුසලයට බර වීම. බර වෙච්ච අය තමයි කුසලයට කම්මැලි. නේ? කාමයට බර වෙච්ච අය නෙක්ඛම්මයට කම්මැලි. පසුබටයි, මන්දෝත්සාහයි. ඒකයි. එහෙමනම් නෙක්ඛම්ම සහ කුසල දෙකට එන්න අපි කාමයේ සහ අකුසලයේ ආදීනව හොඳට මෙනෙහි කරන්න ඕන. කාමයේ ආදීනව. එතකොට කාම කියන එක දැන් අපි සීලේදීත් පැහැදිලි කරලා තියෙනවානේ. කාම කියන්නේ පුද්ගලික කැමැත්ත. පුද්ගලික කැමැත්ත කියන එක ස්වභාවිකයි. හේතුඵල ධර්මානුකූලව එනවා. මිනිස්සු නොඑක් දේවල් වලට කැමති වෙනවා. ඉතින් ඒක නිසා ඔය සියලුම කැමති වීම තේරුම් ගැනීමේ පහසුව සඳහා කොටස් පහකට බෙදලා තියෙනවා. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා. ඉතින් මේ කාම නැත්තම් කැමැත්ත ඒ පැත්තට තියෙනකොට ඔන්න කම්මැලිකමක් එනවා අනිත් පැත්තට. කොයි පැත්තටද? නෙක්ඛම්මයට. මේ රූප බල ඉන්න තමයි කැමැත්ත. ඒක නොබල ඉන්න කැමති නෑ. නොබල ඉඳීම කිව්වම ඒකට බොහොම පසුබටයි. මන්දෝත්සාහී. ශබ්ද අහන්න තමයි කැමැත්ත. ඒකෙන් ඉවත් වෙමු නෙක්ඛම්මයට යමු කිව්වම ඒකට බොහොම පසුබටයි. නොකැමැති බව, පසුබට බව. ওই විදිහට මේ කාමයට පුද්ගලයා නැඹුරු වෙලා තියෙන්නේ. ඇයි? කාමයේ තියෙන ආස්වාදයක්. ආස්වාදයක් තියෙන. ඒක නිසා ඒකට නැඹුරු වෙලා තියෙන්නේ. හැබැයි ආස්වාදේ අපි පහුගිය අවස්ථාවේ මතක් කළානේ. කාමයේ ආස්වාදේ හරීම මායාකාරී බොහෝම සුළු වේලාවකට තියෙන දෙයක්. අපි අර නිදර්ශනයක් වේ මල් වෙඩිල්ලක් වගේ කියලා. මල් වෙඩිල්ල කියන එක දැකලා තියෙනවනේ. අහසේ ගොඩාක් උඩට ගිහිල්ලා එක එක විදිහේ රටාමවල ආලෝකයේ රාත්‍රියට තමයි අපත්තු කරන්නේ. ආලෝක රටාමවල ඉතින් බලාගෙන ඉන්න අය විස්මයටපත් කරලා සතුටටපත් කරලා තප්පර ගානකින් ඉවර වෙනවා. හැබැයි ওই මල් වෙඩිල්ල ওই විදිහට හදන්න පුදුම තරම් මහන්සි වෙලා තියෙනවා. ඒකට මුදල් වියදම් කරලා තියෙනවා, කාලය වියදම් කරලා තියෙනවා. මහන්සි වෙලා තියෙනවා. ගොඩාක් හිතලා තියෙන එහෙම කරලා තමයි ඒක හැදුවේ. ඉතින් හදලා ඒක පත්තු කරාම මොකද තත්ත්වේ? ඉතින් පොඩි වෙලාවකට ආස්වාදයක් තියෙනව නැතුව නෙවෙයිනේ. ඒකයි. කාමයේ ඒ වගේ. සමහරට බහලා ඇති ඔය අපේ ප්‍රසිද්ධ දහම් කවි පොතක් තියෙනවා. ලෝවැඩ සංගරාව. ඒක කියවලා බලන්න ඒකේ කාමයේ ආදීනව බොහොම අපූර්වට පැහැදිලි කරනවා. නේ?
කාමයේ ආදීන අහලා ඇති. මේ කාමයේ හරි නිස්සාර දෙයක්. ඒක නිකන් මස්ලේ නැතියට බලුලෙව කන්නේ. කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ. ඒ සැපතෙහි සැපම සිතන්නේ. නේ ඔය විදිහට කියලා තියෙනවා. මස් කැටියක් ගත් උකුසෙකු වහසේ මස් නොලැබුව උකුසන්ගෙන් වෙනසේ. මේ බුදුහාමුදුරුවෝ දීපු උපමාවයි. උඩු සුළඟට අල්වාගෙන යන්නේ තනසුල නොදැමුවහොත් නේ ගිනි හුලක් මූණට ඉස්සරහින් අල්ලගෙන ගියොත් හුලඟ එන්නේ තමන්ගේ පැත්තට නම් මොකද වෙන්නේ? මූණ පිච්චෙනවා. උඩු සුළඟට අල්ලගෙන ගියාම නේ ඒ වගේ. ඊළඟට කපන ගහකට නැගලා ඉඳගෙන ඒ ගහේ ගෙඩි කකා ඉන්නවා වගේ. එක්කෙනෙක් ගහේ නැගලා ගෙඩි කකා ඉන්නවා, තව එක්කෙනෙක් ගහ කපන. අර ඇතින් බහින්නේ නැහැ. එයා ගෙඩි කකා ඉන්න. මේ ගහ කපන. ඒ වගේ. දදයක් අහනවා වගේ. ඇඟේ හැදෙනවා දද කියලා වර්ගය. කසනකොට පොඩි සහනයක් තියෙනවා. හැබැයි කනකොට තවත් මේක පතුරු ගිහිල්ලා තුවාල වෙලා තවත් වැඩි වෙනවා. ඔය වගේ නිදර්ශන දක්වලා තියෙනවා. මේව හොඳට කල්පනා කරලා බැලුවොත් ඔය කාමයට තියෙන හිතේ නැඹුරුතාවය හොඳට අඩු වෙනවා. ගාක් අඩු වෙනවා. මේ සමාජයේ සිද්ධ වෙන දේවල් බලන්න ඕන පින්වත්. අපි මම මුලිනුත් කිව්වා මේ තද කාමයට වැටිලා මිනිස්සු මේ අද වර්තමානයේ ඇති වෙලා තියෙන අර්බුදවලට වැටිලා තියෙනවා. මේ තියෙන කැමැත්තට යට වෙලා, කාම දාසයෝ වෙලා, කාමයේ බැලය වෙලා නේද? එතකොට මේ දුකටපත් වෙනවා. ඕක හොඳින් අවබෝධ කරගත්ත එක්කෙනාට නෙක්ඛම්මයට යන්න කම්මැලි නෑ. තීන මිද්ද ගතියක් එන්නේ නෑ. පස්සට දාන්නේ. අපි මේ රූප බැලිල්ල, ශබ්ද ඇහිල්ල, ගන්ධ රස පහස විඳිල්ල තේරුමක් නැතුව කරන වියදම් කරගෙන, කාලේ නාස්ති කරගෙන, විදුලිය නාස්ති කරගෙන, නිදි මරාගෙන සමහර වෙලාවට නේ ඉන්ධන වියදම් කරගෙන නොඑක් විදිහට කරන දේවල් ඒවයි තියෙන නිස්සාරත්වය අවබෝධ වුණායින් පස්සේ ඔන්න අරේ පහසුවෙන් නෙක්ඛම්මයට යන්න පුළුවන්කම ඇති වෙනවා. මන්දෝත්සාහී නෑ, පසුබට නෑ, අලස නෑ, පසුගාමී නෑ. ඒකයි. ඒ විදිහට ඕක තේරුම් අරගන්න ඕන. තේරුම් ගත්තම ඕක මන්දෝත්සාහී නෑ. ඊළඟට අකුසලයේ කුසලයේ වඩන්න මන්දෝත්සාහී. දැන් කුසලයේ කියව අපි දන්නවනේ සීල සමාධි ප්‍රඥා කියලා. දුස්සීලකමට, දුස්සමහිතකමට, දුෂ්ප්‍රඥකමට වැටිලා ඉන්න අය, දුස්සීල අය හුඟක් වෙලාවට සීලය ගැන කියනකොටම හරි කම්මැලි. මේ එක දවසකටවත් සිල් සමාදන් වෙන්න එන්නකො යන්න පොයේ දවසට පන්සලට කියලා මේ එක දවසකටවත් හැමදාමත් නෙමෙයි. ටිකක් අදි සීලයක් සමාදන් වෙලාගේ අද ගත කරමු. අද නිවාඩු දවසත් නේ. රජයෙන් ආණ්ඩුවෙන් නිවාඩු දීලා තියෙන්නේ අපිට මාස 12ට පොය 12 කියලා. ඒකටනේ. ඉතින් සමහර ඇත්තෝ කතා කරනවා මේ එක දවසකටවත් සීලයක් සමාදන් වෙන්න යමු කියලා. ඉතින් බෑ කියනවා. හරි කම්මැලි. තීන මිද්දේ. කුසලයට තියෙන කම්මැලිකම. නොයේ හේතුත් කියනකට අද මට අහවල් වැඩේ තියෙනවා, අහවලා එනවා කිව්වොත්. මේ වැඩේ තියෙනවා. නොයේක වැඩ කියලා මග හරිනවා. ඒකට හරීම පසුගාමී, මන්දෝත්සාහී. ওই ලක්ෂණයට තීන මිද්ද කියන්නේ. හොඳට තේරුම් ගන්න ඕන කුසලයට තියෙන පසුබට ගතිය. මොකද අකුසලයට නැමිලා. පානඝාතයේද, අත්තාදානයේද, කාමමිත්‍යාචාරයේද වැටිලා. මුසා පිසුනා පරුසා සම්පප්පලාප, බොරු කේලම් පරුස වචන හිස් වචන ඌවට තමයි නැඹුරු වෙලා ඉන්නේ. නේ? දැන් බලන්න අපි සමහර වෙලාවට අර්ථවත් දෙයක් කතා කරමු කිව්වම ඒකට අකමැති. ඔය සම්පප්පලාප කතා කර ඉන්න නම් හරිය කැමති. දහම් කරුණක් කතා කරමු. ඒකට අකමැති. නොයේ සම්ප්‍රප්පලාප කතා කර ඉන්න. දුරකථන වලින් දැන් සම්පප්පලාප බෙදනවා. එහෙට මෙහෙට. ඉතින් අරවට හරියට කාලේ නැස්ති වෙනවා. මුදල් නැස්ති වෙනවා. හැබැයි ඕක නතර කරලා පොඩ්ඩක් මේ කිසි වියදමක් යන්නේ පොඩ්ඩක් වාඩි වෙලා
ධර්ම සාකච්ඡාවක් කරමු. මේ ධර්මයේ ගැන ටිකක් කතා කරමු. ඒකට හරිම මන්දෝත්සාහයි, කම්මැලි, තීන මිද්දේ. ඇයි අර අකුසලයට හිත නැඹුරු වෙලා. ඒක නිසා අකුසලයේ ආදීනව අපි හොඳට නුවණින් මෙනෙහි කරන්න ඕන වෙනවා. අකුසලයේ කිව්වම දුස්සීලකම, දුස්සමාහිතකම, දුෂ්ප්‍රඥ බව. ඔය ආදීනව අප්‍රමාණයිනේ. හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙම විශාල ආදීනව කොටසක් තියෙනවා. ඒක තමයි අපි මෙනෙහි කරන්නේ. ඒක තමයි අපි කල්පනාවට ගන්න. ඉතින් ඒක අපිට මෙනෙහි කරන්න පුළුවන්. කල්පනා කරන්න පුළුවන්. හොඳට හිතලා බලන්න පුළුවන්. මේකේ ආදීනව. ඉතින් අන්නේ විදියට අපි මේ අද අවධානයට යොමු කළේ මේ කුසල් වඩන මේ ධර්ම මාර්ගය නැත්තම් ළඟ තියෙන එක්තරා ස්වභාවයක්. තීන මිද්ද කායික වශයෙන් ගත්තොත් අලස ගතියක් පෙන්වනවා. මොකටද? කුසලයේ වැඩිවීමට. මානසික වශයෙන් ගත්තොත් පසුබට ගතියක් පෙන්වනවා. මොකටද? කුසලයේ වැඩිවීමට. එහෙනම් කුසලයේ ආනිසංස දන්නේ නැහැ. එක්ක අකුසලයට තදින් නැඹුරු වෙලා. ඒක නිසා අපි අකුසලයේ ආදීනව හොඳට මෙනෙහි කරන්න ඕන. දුස්සීලකම, දුස්සමාහිතකම, දුෂ්ප්‍රඥකම නිසා අපි මෙලෝ ජීවිතයේ මිනිස්සු හැටියට පිරිහෙනවා. පිරිහෙන්නේ ප්‍රධාන වශයෙන් පිරිහෙන්නේ ආර්ථිකේ. ඉස්සර වෙලාවෙම පිරිහෙන්න පටන් ගන්න මිනිස්සෙක් ආර්ථිකේ. ඇති බැරිකම් එනවා, ආර්ථික අපහසුතාව එනවා. ඕවා ඊළඟට සමාජ සම්බන්ධතා වලින් පිරිහෙන. මේ පුද්ගල සම්බන්ධතා හිම අඩු වෙලා යනවා. යහපත් කල්යාණ මිත්‍රයෝ උදව්පකාර කරන අය නැති වෙලා යනවා. සමාජීය අංශේ. ඊළඟට පරිසරයනොත් ඒ පුද්ගලයාට සහනයක් නැහැ. පරිසරය නිතරම අයහපතක් නෙවෙන්නේ. ඒ වගේ ජීවිතේට අයහපතක්මයි මෙලෝ වශයෙන් වෙන්නේ. පව් අකුසල් කරන කෙනාට. නින්දා අපකීර්ති දඬුවම් ඕවත් ලැබෙනවා. පාප අකුසල කර්මවල කර්මඵලයක් හැටියට දුගතියට වැටෙනවා. මේ ජීවිතේ දුගතියට වෙනවා. දුක්ගතින්. එහෙම වැටෙනවා. කායස්ස බේදා පරම්මරණ. මරුණයින් පස්සේ දුක්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති. ඊටාම දුක් සහිත භවයන්ට, දුක් සහිත ಜಾති වලට වැටෙනවා. නරක තිරිසම්පේත අසුර වගේ. මේ වැටිලා එතන දුක් විඳින්න පටන් ගන්නවා. ඕක තේරුම් ගත්ත කෙනෙක් කවදාවත් කම්මැලි වෙන්නේ නැහැ, අලස වෙන්නේ නැහැ කුසලයට. ඒකයි. ඉතින් අපි හුඟක්ම පින්වත්නි අකුසලයේ ආදීනව හොඳට මෙනෙහි කරනවා. තනියෙන් බැරි නම් මම කලින් අවස්ථාවෙත් කිව්වා කල්යාණ මිත්‍රයෝ එකතු වෙලා සාකච්ඡා කරනවා. මේ අයහපත් සිද්ධියක් වුණාම ඒක ඇසුරෙන් අයහපතේ ආදීනව මෙනෙහි කරන්න ඕන හොඳට. ඕන තරම් මේ අයහපත් සිද්ධි අපේ සමාජයේ වටපිටාවේ සිද්ධ වෙනවනේ. ඒකේ ආදීනව ඒකින් වෙන අයහපත මෙලොවට පරලොවට සිද්ධ වෙන අයහපත අපි මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් මෙනෙහි කරාම ඔන්න අර අකුසලයට අපේ හිතේ තියෙන නැඹුරුව අඩු වෙලා කුසලයට උනන්දු වෙනවා. ඒ කියන්නේ තීන මිද්දේ අඩු වෙලා උත්සාහය වීරිය වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි තීන මිද්දේ නීවරණයක් බවට පත් වුණොත් ඒකෙන් හිත වැහිලා ගියොත් දිගින් දිගටම පව් අකුසල් තමයි කරන්නේ. කාම සහ අකුසල පැත්තට වැටෙනවා. කුසල සහ නෙක්ඛම් මේ පැත්තට පුද්ගලයා යොමු වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ තීන මිද්ද කියන ස්වභාවය නීවරණ ධර්මයක් බවට පත් නොවෙන්න නම් මනා සිහිනුවණින් යුතුව අපි මොකද කරන්න ඕන? කුසලයේ ආනිසංස නිතර නිතර සිහි කරන්න ඕන. නෙක්ඛම්මේ ආනිසංස නිතර නිතර සිහි කරන්න ඕන. අකුසලයේ ආදීනව හැම විටම සාකච්ඡා කරන්න ඕන, සිහි කරන්න ඕන. කාමයේ ආදීනව හැම විටම කතා කරන්න ඕන, සිහි කරන්න ඕන. එතකොට අපේ හිතේ තියෙන අර තීන මිද්ද ගතිය අඩු වෙනවා. කුසලයට නෙක්ඛම්මයට තියෙන පසුබට ගතිය අඩු වෙනවා. අකුසලයට
කාමයට තියෙන නැඹුරුව අඩු වෙනවා. අඩු වෙලා කුසලයට නෙක්ඛම්මයට තියෙන උනන්දුව වැඩි වෙනවා. අන්න එතකොට අර නීවරණ ධර්මයේ දුරස් වෙලා යනවා. ඒකයි. හොඳයි. අපි ඔය අද අවධානයට ලක් කළේ අපේ හිතේ ඇති වෙන යම් යම් නාම ධර්ම. ඒවා අවබෝධ කරගෙන ඒවට අදාළ පිළියම ප්‍රතිකර්මයේ කරන්න ඕන අපි. දැන් මේ අපි කමඨහන්නේ කතා කරන්නේ සදහම් අරුනේ. කමඨහන කියලා කියන්නේ මොකක්ද? අර කුසලයේ වඩන ක්‍රමය, අකුසලයේ ගෙවන ක්‍රමය. දැන් අද ඔබට පැහැදිලි වෙන්න ඇති තීන මිද්ද කියන මේ ධර්මතාවය. ඒක කොහොමද අපි ගෙවා දමන්නේ කියලා. ඒක ගෙවලා දමන්න පුළුවන්. අපි නිතරම ඒ ආදීනමේ මෙනෙහි කරන්න ඕන. අකුසලයේ. කුසලයේ ආනිසංසය මෙනෙහි කරන්න ඕන. ඒක පෙන්නලා දෙන්න ඕන. අපිත් හොඳට මෙනෙහි කරන්න ඕන. එතකොට මේ අලස බව ඒක නැති වෙලා යනවා. හොඳයි. අපි අදට කාලය ගන්න වෙන්නේ මේ පමණයි. ඉතින් අපි සදහම් අරුණ අවසන් කරන්න කලින් අපි නැවත මතක් කරනවා ලබන සෙනසුරාදාව අපි ඔබේ ප්‍රශ්න ගැටලුවට යොමු කරන්නේ. ලිඛිතව ඔබට පුළුවන් කඳුරට ගුවන්විදුලි මැදිරියටත් යොමු කරන්න. අපේ රංගන මහත්මයා ඒ පිළිබඳව දුරකථනය මතක් කරાવી. ඒ වගේම අපටත් ලියන්න පුළුවන් WhatsApp මාධ්‍යයෙන්. අපේ දුරකථන අංකය 071 808යි 6181. එතකොට අපි ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු සපයන. ඉතින් අද වැඩසටහන අපි මෙතකින් නිමා කරනවා. ඊට කලින් අපි බොහෝම ගෞරවයෙන් මතක් කරන්න ඕන. අද අපේ මේ සදහම් අරුණට උදව් උපකාර කරපු ඇත්තෝ. අද අපිට දායකත්වයේ දරුවේ මේ යහපත් කාර්යයට මහනුවර ගුන්නෑපාන නාපාන නුග සෙවන නිවසේ පදිංචි මහේෂි තෙන්නකෝන් මෞතුමිය. එතුමිය වයස 70ක් වෙන මෞතුමියක් සහ යූජී ජයසිංහ මහත්මයා මේ කියන දෙපළ විසින්. ඉතින් පළමු කොටම 70 වෙනි උපන්දිනයේ යෙදিলা තියෙනවා. එතුමියගේ අප්‍රේල් 4 වෙනිදා මේ මාසේ. ඉතින් පළමු කොටම අපි එතුමියට ආශිර්වාද කරමු. මහේෂි තෙන්නකෝන් මෞතුමියට ඉතින් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ආයුරාෝග්‍ය සම්පත් සැලසේවා. හිත සංසුන් වෙලා හිත තැම්පත් වෙලා හැමතිස්සෙම ධර්ම මානසිකාරය ඇති වෙලා ධර්මයේ මෙනෙහි කරගෙන කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා මේ දෙපළටම. ඊළඟට එතුමිය සඳහන් කරලා තියෙනවා විශේෂයෙන් මේ ජන්මදිනය සිහිපත් කිරීමට අමතරව 2020 සැප්තැම්බර් මාසේ මියගිය එතුමියගේ මෑණියන් සිහිපත් කරලා ඒ වගේම පියාණන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන බව. ඒකම ස්වාමි පුරුෂයාගේ මියගිය පියාණන් මතක් කරලා ඒවයි දිනවකවනුත් සඳහන් කරලා තිබෙනවා. 2020 වර්ෂයේ සැප්තැම්බර් මාස මියගිය මෑණියන්ටත් ඒ වගේම 1998 ජූලි මාස මියගිය පියාණන් දෙපළ සිහිපත් කරලා ස්වාමි පුරුෂයාගේ මියගිය යූජී ජයසිංහ මහත්මයාගේ මියගිය ඒ වගේ මියගිය ඥාතිවරු 2015 දී මියගිය මෑණියන් ඒ වගේම 1996 දී මියගිය පියාණන් දෙපළ සිහිපත් කරලා මේ මියගිය සියලුම ඥාතීන් මතක් කරලා පුණ්‍ය අනුමෝදනා කරන බව දක්වලා තියෙනවා. ඒ වගේම තමන්ගේ දූ දරු මුණුපුරු මිනිපිරිය ආදී හැමදෙනා මතක් කරලා ඒ හැමෝටම මෙත් සිතින් ආශිර්වාද කරන බවත් එතුමිය සිහිපත් කරලා තියෙනවා. යූජී ජයසිංහ සාම්පුරුෂයාටත් ඒ වගේම දුව එරංගා ජයසිංහ පුතා ඉන්දික ජයසිංහ බෑණනුවන් පණ්ඩුල ජයතිලක ලේලිය හසිතා
ජයසිංහ. ඒ වගේම මම හිතන්නේ මේ මොනුපුරු පිරිස වෙන්නේ නැති සායුරු, මහිරු, මිනුලි කියන මේ මොනුපුරු පිරිය. හැමෝටම මෙත් සිතින් ආශිර්වාද කරන බව සඳහන් කරලා තියෙනවා. මේ ධර්ම දානමය ආනිසංස බලයෙන් යහපතක් වේවා කියලා. ඒ වගේම තරමක් අසනීපයෙන් සිටින සොයුරු අනුර තෙන්නකෝන් සහ මස්සින ඇන්ටන් විමල රත්න දෙදෙනාටත් පවුල් වල හැම දෙනාටමත් ආශිර්වාද කරන බවත් සඳහන් කරලා තියෙනවා. ඉතින් බොහොම මෙත් සිතින් හැමෝටම ආශිර්වාද කරන බවත් මේ උතුම් ධර්ම කාර්යයට සම්බන්ධ වෙන අපිටත් මෙත් සිතින් ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම මේ කටයුතු මෙහෙවන සදහම් මිතුරන්ටත් සදහම් අරුණ කලන මිතුරන්ටත් මේ වැඩසටහන සංවිධානය කළ විකාශනය කරන කඳුරට ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවයේ කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරන බව එතුමිය සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි අද දවසේ දායකත්වයේ දරූ මහනුවර ගුන්නෑපාන නාපාන නුගසෙවන නිවසේ පදිංචි මහේෂි තෙන්නකෝන් මෞතුමියටත් ඒ වගේම සාම්පුරුෂයා යෝජී ජයසිංහ මහත්මයා ඇතුළු සියලුම දෙනාට මේ ධර්ම දානමය කුසලය මෙලොව වශයෙන් යහපත සැනසීම පිණිසත් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසත් උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන ආශිර්වාදය කරනවා. ඉතින් අදත් සදහම් අරුණට සම්බන්ධ වුණු ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු දුරින් ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන දායකත්වයේ දරූ සම්බන්ධ වුණු සියලුම දෙනාට උතුම් ධර්ම අවබෝධය වේවා. මේ අප පැහැදිලි කරන කමඨහන් හොඳින් පැහැදිලි කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන මෙත්සිත పూర్ව ආශිර්වාදයෙන් අදත් අපි සදහම් අරුණ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.